අයිබෝන් හරි අපි එදා සෙනසුරාදා මට වෙනුවට අද පන්තිය දැන් මේ ලබන සෙනසුරාදාත් මට මේ 27 සෙනසුරාදා කරන්න වෙන්නේ ඒකටත් අපි ඊළඟ බ්‍රහස්පතින්දා තමයි දාන්නේ අද බ්‍රහස්පතින්දායි මේ සෙනසුරාදාත් නෑ ඊළඟට බ්‍රහස්පතින්දා තමයි දාන්න වෙන්නේ එතනින් පස්සේ අය නැවත දිගටම සෙනසුරාදා තියෙනවා හරි එහෙනම් දැන් අපි බලමු එදා මම මූලික පද වල දෙකක්ද කියලා දුන්නේ එකක්ද මූලික පද දෙකක්ද කියලා දුන්නේ බලන්න දෙකක් නේද මූලික පද දැන් අපි බලන්න 8 වෙනි අවස්ථාවද මම ඔයාලට ඉගෙන කරේ කියලා 8 වෙනි අවස්ථාව ඔව් කීවෙනි එකද 8 වෙනි අවස්ථාව කරා නේද දැන් ලියන්නකො 9 වෙනි අවස්ථාව 9 වෙනි අවස්ථාව 9 වෙනි අවස්ථාව सरल रेखावකට නියත දුරකින් චලනය වන ලක්ෂයක පතය ඕක තමයි 9 වෙනි අවස්ථාව सरल रेखावකට නියත දුරකින් චලනීය වන ලක්ෂයක පතේ මොකක්ද කියන එක. දැන් පොඩ්ඩක් මම රූප සටහන ගැනලා කියලා දෙන්නම්. දැනට රූප සටහනේ මදින් යන්නට පොඩ්ඩක් අහගන්න. දැන් අපි හිතමු මෙන්න මේ කියන රේඛාවට නියත දුරක් සෙන්ටිමීටර් 3ක් දුරකින් මෙන්න සෙන්ටිමීටර් 3ක් දුරකින් චලනීය වන ලක්ෂයේ පතේ අහනවා. මොකද්ද කරන්නේ? මෙන්න මේ නියත දුරෙන් මේ රේඛාවට මේ පැත්තට නියත දුර ගන්න පුළුවන් 3යි. අන්න අදින සමාන්තර වදින රේඛා දෙකක්. සරල රේඛාවකට නියත දුරකින් චලනය වන ලක්ෂයක පතේ කියන්නේ එම රේඛාවට ඒ කියන නියත දුරෙන් අදින ලද සමාන්තර රේඛා දෙකක්. මේ රේඛාව පහළට අදින්න පුළුවන් ඉහළට අදින්න පුළුවන්. එහෙනම් සරල රේඛාවකට නියත දුරකින් චලනය වන ලක්ෂයේ පතේ තමයි ඒ. ලියන්නකෝ ඒ යටතේ එළියලා ඉන්න අදින්න කලින් දී ඇති සරල රේඛාවට දී ඇති සරල රේඛාවට දී ඇති නියත දුරින් කියන්නේ මෙහෙම නියත දුරින් දී ඇති නියත දුරින් චලනය වන ලක්ෂයක පතය යනු එහෙම ලියන්න පතේ යනු එම सरल रेखाවට දෙපසින් අර උයලින් සහ පහළින් දෙපසින් එම සරල රේඛාවට දෙපසින් එම නියත දුර සහිතව අඳින ලද සමාන්තර රේඛා දෙකකි. මෙහෙම ලියන්න.
හරි. දැන් එහෙනම් ඔන්න බලන්න සරල රේඛාවකට නියතතරතු චලනය වන ලක්ෂයක පතේ. දී ඇති සරල රේඛාවට දී ඇති නියත දුරින් චලනය වන ලක්ෂයක පස යනු එම සරල රේඛාවට දෙපසින් නියත දුර සහිතව අදින ලද සමාන්තර රේඛා දෙකක්. ඕකට පොඩි උදාහරණයක් අපි ලියාගමු. කියන්නේ උදාහරණ AB සමානයි සෙන්ටිමීටර් 9ක් දිග. ලියන්න උදාහරණේ AB සමානයි සෙන්ටිමීටර් 9ක් දිග රේඛාවක් අඳින්න. AB සමානයි සෙන්ටිමීටර් 9ක් දිග රේඛාවක් අඳින්න. AB සමානයි සෙන්ටිමීටර් 9ක් දිග රේඛාවක් අඳින්න. එම රේඛාවට සෙන්ටිමීටර් 3කින් එම රේඛාවට සෙන්ටිමීටර් 3කින් චලනය වන ලක්ෂයේ පතය නිර්මාණය කරන්න. චලනය වන ලක්ෂයේ පතය නිර්මාණය කරන්න. චලනය වන ලක්ෂයේ පතේ නිර්මාණය කරන්න. ආයෙත් කියන්නකො. AB සමානයි සෙන්ටිමීටර් 9ක් දිග රේඛාවක් අඳින්න. AB සමානයි සෙන්ටිමීටර් 9ක් දිග රේඛාවක් අඳින්න. එම රේඛාවට සෙන්ටිමීටර් 3ක් දුරින්. එම රේඛාවට සෙන්ටිමීටර් 3ක් දුරින් චලනය වන ලක්ෂයේ පතය නිර්මාණය කරන්න. චලනය වන ලක්ෂයේ පතය නිර්මාණය කරන්න. චලනය වන ලක්ෂයේ පතය නිර්මාණය කරන්න. අන්න දැන් ඉස්සෙල්ලාම රේඛාව අඳින්න ඕන. දැන් කව කට්ටට ගන්න සෙන්ටිමීටර් 9ක්. ඔය ආකාරයට කව කට්ටට ගන්න සෙන්ටිමීටර් 9ක්. අරගෙන අර කලින් වගේම මම අර කියපු ආකාරයට මෙතනින් ඡාපයක් ඇඳලා ඒක මෙතනින් තියලා මෙතනින් ගන්න. අන්න AB සෙන්ටිමීටර් 9. ඔන්න AB සෙන්ටිමීටර් 9ක් දිග රේඛාව අඳින්න ඉස්සෙල්ලා. අඳින්න හැමෝම හරි. දැන් මෙන්න මේ රේඛාවට සෙන්ටිමීටර් 3ක්. එහෙනම් සෙන්ටිමීටර් 3ක් කියන්නේ මේ ඉහළින් 3ක් ගන්න පුළුවන් පහළින් 3ක්. දුරින් සමාන්තර රේඛාවක් අඳින්න ඕන. දැන් අපිට හොඳම වැඩේ තමයි මේ මෙතනilla අපි දන්නෙත් නෑනේ. මේක ගන්න සෙන්ටිමීටර් 3ක්. දැන් එහෙනම් අපිට ගන්න පුළුවන් කොහොමද? දැන් මෙයාට සෙන්ටිමීටර් 3කින් තමයි හරියටම චලනය වෙන ලක්ෂයේ පතේ ගන්න. මේ මෙතනදී ලම්බකයක් අඳින්නකො. ලම්බකේ ඉහළටයි පහළටයි දෙකම ගන්න. මෙහෙන් මෙතන තිබ්බා ඡාපයයි මෙතන තියලා ඡාපයයි ඒකම මෙතන තියලා අදින්න ඕනේ. මෙතන තියලා අදින්න. අන්න මේ දුර යා කරන්න. මේ අංශක 90යි මේ දෙකට. අංශක 180 කෝණයෙන් මෙතන තියලා ගෙවුව ඡාපයක් මෙතන තියලා ගෙවුව ඡාපයක් ඒ දුරම පහළට ඡාප දෙක අඳින්න. එතන මේ දෙකම යා කරන්න ලම්බකය මෙතනින්ද මේ. B වලදී අනිත් ලම්බකයක් ඒ විදිහට. ඔන්න 180යි. මෙයා සමච්ඡේදනය කරන්නේ මොකද්ද? මේ දෙන්න කේන්ද්‍රය කරගෙන මෙතෙන්ට ඡාපයයි ඔන්න මෙතෙන්ට ඡාපයයි ගෙනුවා. අය නැවත පල්ලෙහාට එහෙම ගන්න බිතු. මේ දෙකම යා කරන්න. මෙන්න අංශ ගන්න. අදින්න ලම්බක දෙක ඉස්සෙල්ලා
අදින්න ලම්බක දෙක ඉස්සෙල්ලා අදින්න හරි දැන් කව කට්ටට ගන්න සෙන්ටිමීටර් 3ක් සෙන්ටිමීටර් 3ක් ගන්න කව කට්ටට ඔය විදිහට සෙන්ටිමීටර් 3ක් ගන්න අරගෙන මෙන්න මේ ලක්ෂය තියලා මෙතනින් ඡාපයයි පහළට ඡාපයයි ඔන්න කව කට්ටට සෙන්ටිමීටර් 3ක් අරන් ඒ කේන්ද්‍රය කරගෙන මෙතන ඡාපයයි පල්ලෙහාටත් ඒ සෙන්ටිමීටර් 3ෙන්ම ඡාපයයි B කේන්ද්‍රය කරගෙන ඔය කියන සෙන්ටිමීටර් 3ෙන් මෙතන ඡාපයයි මෙතන සෙන්ටිමීටර් 3ෙන් ඡාපයයි ඇඳලා ওই ලක්ෂ දෙක යා කරන්න මේවා හරි ගානට යා කරන්න එතකොට අන්න අර කියන සමාන්තර රේඛාව එන්නේ මෙයන් හරියට ඒ කිව්ව ඡාප වලින් යා කරන්න මේ රේඛා දෙක සමාන්තර වෙයි අන්න මෙයා මේ රේඛාවට ඉහළින් සහ පහළින් සමාන්තර රේඛා දෙක හරි නේද හරි නේද හරි ඔන්න එහෙනම් හොඳට මතක තියාගන්න සරල රේඛාවට නියත දුරකින් චලනය වන ලක්ෂයක පතේ නම් එම රේඛාවට ඉහළින් සහ පහළින් සෙන්ටිමීටර් 3ක් දුරින් අඳින ලද සමාන්තර රේඛා දෙකක් ඒක අඳිනකොට මොකද්ද මෙන්න මේ A ලක්ෂයේ කේන්ද්‍රය කරන ලම්බකයකුයි B ලක්ෂයේ කේන්ද්‍රය කරන ලම්බකයයි අඳින්නේ ඇඳලා අර නියත දුරවල් ලකුණු කරන්නේ යා කරපු ගමන් මේ දුරවල් සමානයි මෙතන 3මයි එන්නේ එතකොට මේ රේඛා දෙක සමාන්තර වෙනවා හරි දැන් අපි බලමු 10 වන අවස්ථාව දැන් ඉන්න 10ට 10 අවස්ථාව දැන් ඕගොල්ලොන්ටත් එක්ක තමයි මේ අවුරුද්දේ අර අඩු කරනවා කියලා කියන ඒවා කියන්නේ ඊට පස්සේ අඩු නොකරනවා කියලා කියනවා ඒ ගැන හිතන්නවත් එපා මම අඩු කරලා උගන්වන්නෙම නැහැ තියෙන සිලබස් එකම උගන්වනවා ඒ විදිහටම පේපර් කරනවා එතකොට ඕවා අඩු කරලා නැහැ අඩු කරලා ඉගෙන ගන්න බෑ විභාගෙට ඉතින් ගණන් එහෙම දැම්මේ තුනට අපිට කමක් නැහැ අපි ඔක්කොම ඉගෙන එහෙම අඩු කරලා තියෙනවා කියලා මම දන්නෙත් නැහැ හිතන්නෙත් නැහැ ඕගොල්ලෝ එහෙම තමයි හරි දැන් අපි බලමු 10 වෙනි අවස්ථාව හරි ලියන්න 10 වෙනි අවස්ථාව ලියන්න දී ඇති ඡේදනය වෙන සරල රේඛා දෙකකට දී ඇති ඡේදනය වන සරල රේඛා දෙකකට සමදුරින් පිහිටි ලක්ෂයක පතය දැන් අපි ඊළඟට ඒක ගන්නවා ඡේදනය වන සරල රේඛා දෙකකට සමදුරින් පිහිටි ලක්ෂයේ පතය
දියති ඡේදනය වන සරල රේඛා දිගකට සමුදුරින් පිහිටි ලක්ෂයක පත. හරි අහගන්නකෝ. ඔන්න ඉස්සල්ලාම මේක ඇඳගන්න එපා අහගන්න. ඡේදනය වන සරල රේඛා දෙකක් තමයි මේ මෙතනදී ඡේදනය වෙන්නේ. අපි તો මෙයා A මෙයා O මෙයා B ඔය විදිහට ඡේදනය වෙනවා. එතකොට මෙන්න මේ රේඛා දෙකටම දැන් ඕක නිර්මාණයක් ලෙස මම කියලා දුන්නා කෝණ සමච්ඡේදය. අන්න ඒක. මේ රේඛා දෙකට සමදුරින් පිහිටි ලක්ෂයේ පතය. මොකද කරන්නේ? මේ රේඛා දෙක ඡේදනය වීමෙන් සෑදෙන කෝණය සමච්ඡේදනය කරන්නේ. අන්නේ කෝණේ සමච්ඡේදකය තමයි පතේ. කොහොමද කෝණයේ සමච්ඡේදනය වෙන්නේ? ඕ කේන්ද්‍රය කරගෙන ඇත්ත ඡාපයක්. මතක් වෙන්න ඕනේ. ඊළඟ මේ දෙන්න කේන්ද්‍රය කරගෙන ඇඳ පහළට ඡාපයේ මේ ඡාප දෙක. ආන් ඔය ඡේදන දෙක යා කරපුවාම මේ කෝණේ සමානව බෙදෙනවා. මේ තමයි මේ රේඛා දෙකට සමදුරින් පිහිටි ලක්ෂයේ පතය කෝණ සමච්ඡේදකය. ඇඳ ගන්න එපා ඉස්සර ලියා ගන්න. මේව ලියා ගන්න. දියති ඡේදනය වන සරල රේඛා දෙකකට දියති ඡේදනය වන සරල රේඛා දෙකකට සමදුරින් චලනය වන ලක්ෂයක පතය දියති ඡේදනය වන සරල රේඛා දෙකකට සමදුරින් පිහිටි චලනය වන ලක්ෂයක පතය චලනය වන ලක්ෂයක පතය යනු චලනය වන ලක්ෂයක පතය යනු එම රේඛා දෙක ඡේදනය වීමෙන් සෑදෙන කෝණේ සමච්ඡේදකයයි. සෑදෙන කෝණේ සමච්ඡේදකයයි. ආයකට කියන්න උදාහරණයක් දැන් මෙහෙම උදාහරණයක් AO සහ OB AO සහ OB රේඛා Oහිදී ඡේදනය වන ලෙස EOB කෝණය නිර්මාණය කරන්න. ඊළඟ උදාහරණය AO සහ OB රේඛා Oහිදී ඡේදනය වන ලෙස AOB කෝණය නිර්මාණය කරන්න. AOB කෝණය නිර්මාණය කරන්න. ඉන්පසුව AO සහ OB රේඛාවලට සමදුරින් පිහිටි ලක්ෂයේ පතය නිර්මාණය කරන්න.
ඉන්පසුව OA සහ OB රේඛාවලට සමදුරින් පිහිටි ලක්ෂයේ පතේ නිර්මාණය කරන්න. හරි. දැන් කැමති කෝණයක් අදින්න. මෙයා A, මෙයා O, මෙයා B අදින්න කෝණය. දැන් OA ට සහ OB ට සමදුරින් චලනය වෙන ලක්ෂයේ පතය අදින්න. ඔව් O කේන්ද්‍රය කරගෙන අදින්න චාපය. අපි හිතමු x සහ y ඉදි ඡේදනය වෙනවා කියලා. දැන් x සහ y ඡේදනය කරගෙන කේන්ද්‍ර කරගෙන චාප දෙකක් අදින්න p ඉදි ඡේදන වෙනවා. දැන් OP ආතන. කලින් කරපුවානේ මේවා දැන් අපි කෝණ සමච්ඡේදකය. මෙන්න යා කරන්න මේ කෝණයයි සමානව වෙනවා. ඔන්න ඔය OP රේඛාව තමයි මේ රේඛා දෙකට සමදුලිත පිහිටි ලක්ෂයේ පත. හරි. ඔන්න දැන් අපි පත මූලික හතරක් හරි. දැන් ගණන් විතරයි අදට තියෙන්නේ. පත පිළිබඳවත් මම ඇත්තටම ඔයගොල්ලෝ මේ 9 දී ඉගෙන ගත්ත ටිකක් මම මේ මතක් කරගන්න. මේ ටික අපිට නැතුව 10ටත් අර පත පිළිබඳ මම ඔයගොල්ලොන්ට ගණනීකීම් කරන්න තියෙනවා. ඒ නිසා මම මේක අය නැවතුම් කියලා දුන්නා. දැන් පත පිළිබඳ අවශ්‍ය ගණන් ටිකක් තියෙනවා අපි හලු. බලන්න 20 වෙනි ගාන ටියුට් එකේ බලන්න 20 වෙනි ගාන ටියුට් එකේ හැමෝම බලන්න ටියුට් එක ගන්න. හරි බලන්න 20 වෙනි ගාන අන්න හරි 20 වෙනි ගාන බලන්න PQ සමානයි සෙන්ටිමීටර් 7ක් දිග රේඛා ඛණ්ඩයක් නිර්මාණය කරනවා. එම රේඛා ඛණ්ඩයේ සිට සෙන්ටිමීටර් 2.5ක් දුරින් පිහිටි ලක්ෂවල පතේ නිර්මාණය කරන්න. දැන් කරන්න බලන්න. මොකක්ද මේ පතය? PQ රේඛාවට සෙන්ටිමීටර් 2.5ක් දුරින් චලනය වන ලක්ෂයේ පතය මොකක්ද කියන්නේ මට? දැන් කියලා දුන්නා. මොකද්ද? කො කතා කරන්නේ? ඔව් දැන් PQ අඳින්න සෙන්ටිමීටර් 7ක් ගණ්ඩ රේඛාව කොහොම දැන් කව කට්ටට ගණ්ඩ සෙන්ටිමීටර් 7ක් අරගෙන මෙතන තිබ්බා චාපයයි ඊළඟ කේන්ද්‍රය මෙයා කරගත්තා චාපය මෙතන PQ සෙන්ටිමීටර් 7යි. දැන් ඔයාලට මතක් වෙන්න ඕනේ මෙයාට 2.5ක් දුරින් චලනය වෙන ලක්ෂයේ පතය මෙයා PQ රේඛාවට ඉහළින් සහ පහළින් අදින
සමාන්තර රේඛා දෙකක්. මොකක්ද ඉස්සෙල්ලම කරන්න ඕනේ? P සහ Q වලදී අදින්න ලම්බක දෙකක්. අර කලින් ගෙන්දේ. P කේන්ද්‍රය කරගෙන ඔන්න 180 කෝණයක් ගන්න. ඊළඟට මෙයයි කේන්ද්‍රය කරගෙන ඡාප දෙකක් ඔහොම ඇඳලා පහළට ඒ කියන ඡාප දෙකම ඇඳලා මෙයා යා කරා. මෙන්න අංශක අණු. P වලට ලම්බක රේඛාවක් Q වලටත් ලම්බක රේඛාවක් අදින්න. දැන් Q වල ලම්බක රේඛාව. Q කේන්ද්‍රය කරගෙන ඇඳ ඡාපය. මෙන්න මේ දෙන්න ඡේදන වෙන තැන ඉඳලා මෙතන ඡාපයයි මෙතන එක. පහළට ඒකම අදින්න. දැන් මෙන්න මේ දෙන්න යා කරන්න මෙයත් ලම්බක. දැන් සෙන්ටිමීටර් 2.5ක් තරම් ඡාප දෙක ඇඳලා රේඛාව. හරි. දැන් කව කට්ටට ආයෙත් ගන්න සෙන්ටිමීටර් 2.5. 2.5ක් ගන්න මේ විදියට අරගෙන මෙතනින් ඡාපයයි පහළටත් එහෙම තිබ්බ ඡාපය. මෙතන තියලා ඡාපයයි මෙතන තියලා ඡාපයයි. දැන් මේ දෙක යා කරන්න. මේ දෙන්න යා කරන්න. මේ දෙන්න යා කරන්න. අන්න බලන්න මේ රේඛාවට සමාන්තර රේඛා දෙකක් මේ අතර දුර එතනම උන්නේ මෙතනින් ගත්ත හැකිනේ 2.5යි මෙතන 2.5 අන්න රේඛා දෙකක් PQ රේඛාවට සෙන්ටිමීටර් 2.5කින් චලන වන ලක්ෂයක පතය එම රේඛාවට සමාන්තර රේඛා දෙකක්. ඔය විදිහට තමයි විභාගයට වෙන්නේ. බලන්න ඊළඟට 21 වෙනි ගාන ඔය 21 වෙනි ගාන කියවන්න. AB යනු ඍජු පාරකි. එම පාරට මීටර් 3ක් දුරින් ඒට සෙන්ටිමීටර් 6ක් දුරින්ද අඹ ගසක් සිටුවීමට අවශ්‍යව ඇත. AB යනු ඍජු පාරකි. එම පාරට මීටර් 3ක් දුරින් සහ ඒට මීටර් 6ක් දුරින් අඹ ගසක් සිටුවීමට හසිනිට අවශ්‍යව ඇත. මත පිළිබඳ දැනුම භාවිතයෙන් ඒ සඳහා සුදුසු ස්ථාන දෙක පිහිටි දල රූප සටහනක් අදින්න. දැන් අන්න සාමාන්‍ය පත පිළිබඳ ඒවා දෙනකොට දල රූප සටහනක් අදින්න කියන්නේ ඒතකොට අය කවවරු අරව මේවා මොනවත් ඕනේ නැහැ. ඒ කියන්නේ නිවැරදි පරිමාණයකට ගන්න ඕනේ නැහැ. දැන් එහෙමනම් ඔන්න AB කියන්නේ ඍජු පාරක්නේ අදින්න පාර ඕන. මෙයා A මෙයා B දුරකුත් දීලා නැහැ. ඔන්න AB කියලා නම් කරගන්න. අදින්න AB පාර ඉස්සල්ලා දැන් මෙතනදී අපි දල සටහන අදින්නේ. දැන් මේ පාරට සෙන්ටිමීටර් 3ක් දුරින් කියපු ගමන් මොකද්ද? මෙයාට මීටර් 3ක් දුරින් සමාන්තර රේඛා දෙක. එතකොට මෙතනදී අපි ඇඳ ලම්බකේ. ඔන්න ඒක දල සටහනක් අදින්න. මෙතනත් අපි මේවා කරලා ඡේදනය කරා ඇඳ ලම්බකේ. ලම්බක දෙක කොහොම අදින්නේ? ලම්බක දෙක අදින්නේ.
කවකට ත්‍රිතිය බලන්න ඕනේ නැහැ දැන්. ඇඳලා මීටර් 3ක් දුරින් නේ මීටර් 3ක් ගන්න එපා මීටර් 3ක්. මීටර් 3යි කියලා අපි ලකුණු කරමු. මෙතනත් ඒ සමානව ගන්න මීටර් 3යි. මෙතෙන්වත් ගත්තා යා කරා. ඒව රූල කියලා යා කරන්නේ අර නිවැරදි පරිමාණ ඕනේ නැහැ. මෙතන ලපෙන්නන්න මෙතනලා මෙතෙන්වත් මීටර් 3යි මෙතන මෙතෙන්වත් මීටර් 3යි. මේක මෙහෙට මෙන්න බෑ. සමාන්තර රේඛා දෙක මෙහෙට මදි. ඔය කියන සමාන්තර රේඛා මෙහාට මෙනවා. අඳින්න දැන් ඔන්න දැන් AB කියන ඍතු පාරට මීටර් 3ක් දුරින් චලනය වන ලක්ෂයේ පතේ ඇඳ AB පාරට සමාන්තර වූ රේඛා දෙකක්. ඒක මෙහෙටත් දෙනවා. අඹගස සිටවන්න පුළුවන් තැන් 4ක් තියෙනවා. අන්න ඒකයි. තැන් 4ක්. ඇඳලා ඉවරද? දල සටහන් අදින්නේ ඇඳලා ඉවරද ඔක්කොම? කියන්නේ හරි. දැන් ඒ ලක්ෂයට මීටර 6ක් දුරින් දැන් මේ දෙන්නට මීටර 3ක් දුරින් ඒ ලක්ෂයට මීටර 6ක් දුරින් මේ ස්ථාන 4ක්. එහෙනම් අරය සෙන්ටිමීටර් 6ක් වන ඒ කේන්ද්‍රය කරගෙන අරය සෙන්ටිමීටර් 6ක් වන වෘත්තයක් අඳින්න. එතකොට අරය සෙන්ටිමීටර් 6ක් අරගන්න ඕනේ මීටර් 6ක් නේ. ඔයා මෙතන ඉඳලා නියත දුරක් කරන් අඳින්න වෘත්තයක්. අන්න මෙතන එක තැනක්. මෙතන එක තැනක්. මෙතන එක තැනක්. මෙතන එක තැනක්. මෙතන ඉඳලා මෙතෙන්ට ඇදලා පෙන්නන්න මීටර් 6යි. මෙතන ඉඳලා මෙතෙන්ට ටිකක් ඇදලා පෙන්නන්න මීටර් 6යි. මෙතනලා මෙතෙන්ට ඇදලා පෙන්නන්න මීටර් 6යි. මෙතනලා මෙතෙන්ට මීටර් 6යි. මේ කියන ආකාරයට අඹගස ස්ථාන 4කදී හිටවන්න පුළුවන්. දැක්ක. අඹගහ ස්ථාන 4කදී හිටවන්න පුළුවන්. හරි. AB පාරට මීටර් 3ක් දුරින් සමාන්තර රේඛා දෙකක් ඇඳලා ඊළඟට ඒ ලක්ෂයේ ඉඳලා මීටර් 6ක් දුරින් කියවුවාම ඒ කේන්ද්‍රය කරගෙන මේ නියත දුර. එතකොට ඒක නියත දුරක්. මේ ඒ ලක්ෂයේ චලනය වන ඒ ලක්ෂය අකල ලක්ෂය මීටර් 6කින් චලනය වන ලක්ෂයේ වෘත්තයක්. එහෙනම් මීටර් 6ක් කරේ අරගෙන ඇඳ වෘත්තේ. මීටර් 6 ගන්න නැහැ අපි නිකන් වෘත්තේ ඇඳලා. ඇඳලා මේ මෙතන එක තැනයි 2යි 3යි 4යි ඒවට ඇඳලා පෙන්නන්න මීටර් 6ක් තමයි දුර. එහෙනම් අඹගස සිටවන්න පුළුවන් ස්ථාන 4. අන්න ඔය. දල රූප සටහන අඳින්නේ. විසි දෙක නේද? 21 නේ. දැන් 22 වෙනි ගාන බලන්න. ඒකත් පොඩි වෙනසක් තියෙනවා. ඒ වුණාට එකම වගේ පේන්නේ. ඒවන් දැන් මේක ඇදලා ඉවරද දල රූප සටහන? විසි දෙවෙනි ගාන හදමු.
බලන්න 22 වෙනි ගාන මෙන්න මෙහෙමයි කියන්නේ. AB සෙන්ටිමීටර් 15ක් දුරින් පිහිටි නිවාස දෙකක ඒක රූප සටහනේ ඇඳලා තියෙනවා. නිවාස දෙකක. මෙම නිවාස දෙකට මීටර් 10ක් සමදුරින් ළිඳක් කැපීමට අවශ්‍ය වේ. පත පිළිබඳ දැනුම භාවිතයෙන් ළිඳෙහි පිහිටීම දැක්වීමට දල රූප සටහනක් අඳින්න. එහෙනම් අඳින්න. ඔන්න අහගන්න. මේ AB 15යි. ඒක අපි නිකන් ලකුණු කරමු. 15. මේක නිවාස දෙකක්. මේ නිවාස දෙකට සමතුලිත පිටන්න ඕන. එහෙනම් A ලක්ෂයටත් B ලක්ෂයටත් සමතුලිත පිහිටි ලක්ෂයක පතේ මොකක්ද? කියන්න බලන්න. A ලක්ෂයටත් B ලක්ෂයටත් සමතුලිත පිහිටි ලක්ෂයේ පතේ මොකක්ද? ඔව්. කතා කරන්න. මොකද්ද? AB වල ලම්බ සමච්ඡේදකය. එහෙනම් AB වල ලම්බ සමච්ඡේදකයන් ඉන්න. දල සටහන අඳින්නේ ඈ. මෙතන භාගයට වඩා වැඩි දුරක් කරන් තාපද ගැන්ද අය මෙයා කේන්ද්‍රී කරගෙන මේ ඔන්න ලම්බයි සමච්ඡේදනය වුණා. ඒක. A නිවාසයටයි B නිවාසයටයි දැන් මේ රේඛාව සමතුලිත පිහිටනවා. මේ රේඛාව මත මීටර් 6ක් දුරින් පිහිටි තැන තමයි ළිඳ තියෙන්නේ. එහෙනම් මීටර් 10ක්. එහෙනම් මොකද කරන්නේ? මීටර් 10ක් අරය වන ඒ කේන්ද්‍රය කරගෙන මේ දෙන්න ඡේදනය වෙන්න තාපයක්. මේ දෙන්න ඡේදනය වෙන්න. මේ මෙතන මෙතෙන්ට මීටර් 10යි. මෙතන මෙතෙන්ට මීටර් 10යි. එහෙනම් මෙන්න මේ ස්ථාන දෙකේදී ළිඳ කපන්න පුළුවන්. මේක වෘත්තයක් මෙහෙයන්නට මේදි බෑ. ඇයි? Aටයි Bටත් සමදුරින්. Aටත් Bටත් සමදුරින් 10ක් දුරින්. ළිඳක් කපන්න ඕන. එහෙනම් AB වල ලම්බ සමච්ඡේදකයන් දා අරය මීටර් 10ක් අරන් ඡාපයක් අර ලම්බ සමච්ඡේදකය කැපුවාම මෙතන මෙතෙන්ට 10යි මෙතන මෙතෙන්ට 10යි මෙතන ඉඳලා ළිඳක් කැපුවොත් මේ දෙන්නට දුර සමානයි. මෙතන ළිඳ කැපුවොත් මේ මෙතන දුර සමානයි. මේ B වලටත් 10යි. මේ මෙතන ඉඳලත් එහෙමයි. මෙයාගේ මීටර් 10යි. එහෙනම් A නිවාසයටයි B නිවාසයටයි මීටර් 10ක් දුරින් මෙතන ළිඳා ගන්න පුළුවන්. A නිවාසයටයි B නිවාසයටයි මීටර් 10ක් දුරින් මෙතනත් ළිඳා ගන්න. දැක්කද? ඒක. අඳි. හරි නේද? මේ 22 23 ඊළඟට කියනවා. එකම වගේ පේනවා ඔක්කොම. එකම තමයි. ඔය පත ඔය හතර ඇර දෙන්න එකක් නැහැ.
හරි නේද 23 අඳින්න බලන්න නිවසක බිත්තිය ABCD මගින් දැක්වේ. මේ විදිහට නිවසක බිත්තියක් දක්වලා තියෙනවා. ඔන්න ඒකේ රූප සටහන බලමු. A B C D ඊළඟට පොළොව මට්ටමට මීටර් 3ක් ඉහළින්ද වහලේ AB ලක්ෂ වලට සම දුරින්ද බල්බයක් සවිකිරීමට අවශ්‍යව ඇත. නිර්මාණ රේඛා දක්වමින් අදාළ ස්ථානයේ දල රූප සටහනක් මගින් ඉදිරිපත් කරන්න. බලන්න මේ කියන එක පොළොව මට්ටමට මීටර් 3ක් ඉහළින්ද වහලේ AB ලක්ෂ වලට සම දුරින්. ඔන්න හොඳට අහගන්න. මෙන්න මෙයා තමයි පොළොව මට්ටම. මෙයාට මීටර් 3ක් ඉහළින්. මෙන්න වහලේ AB ලක්ෂ දෙක. මේ දෙන්නට සම දුරින්. AB වලට සමදුරින් කිව්ව ගමන් ඒකේ ලම්බ සමච්ඡේදක and ලම්බ සමච්ඡේද. දැකගන්න. AB වලට සමදුරින් කිව්ව ගමන් අදින්න ලම්බ සමච්ඡේදකය ඒක නිර්මාණයක් කරන්නේ දල සටහනකට පෙන්වන්න නැත්නම්. අන්න දැන් ඇඳ ටිකක් මෙහාටම අදින්න. පොළොව මට්ටමට මීටර් 3ක් ඉහළින්. එහෙනම් මෙයාට සෙන්ටිමීටර් 3ක් දුරින් මීටර් 3ක් දුරින් අදින්න සමාන්තර රේඛා. පහළට ඇඳලා වැඩක් නැහැ. පහළේ වහලේ නේ. පොළොවේ යට වහලේ නැහැ නේද? ඇත්ත. එතකොට මේ බලන්න. A ලක්ෂයටයි B ලක්ෂයටයි සම දුරින් මෙන්න මේ දුරවල් සමානයි. මේ එක ඉරලා. මේ මෙතන මෙතෙන්ද සමාන දුරකුයි. මෙතන මෙතෙන්ද මීටර් 3කුයි තියෙනවා. බල්බ් එක මේ දෙන්න. බල්බ් එක මෙතන බල්බ් එක මෙතන ආපහු කියන්නම් ABCD විත්‍යාව. මේ තමයි පොළොව මට්ටම. පොළොව මට්ටමට මීටර් 3ක් ඉහළින් කියපු ගමන් මෙයාට සමාන්තර රේඛාවක් අදින්න මීටර් 3කි. A ලක්ෂයට B ලක්ෂයට සමදුරින් කියව ගමන් අදින්නේ ඒකේ ලම්බ සමච්ඡේදය. මේ දෙන්න හමු වන තැන තමයි බල්බ් එක සිටවන්න ඕනේ. මෙතන මෙතෙන්ද තුනකුත් මේ දෙන්න සමානවටක් තියෙනවා. අන්න බල්බ් එක සිටවන්න ඕනේ. දැක්කද? පත වර්ග දෙකක් මෙතන තියෙනවා. හරි දැන් 24 බලන්න 24 වෙනි ගාන 24 ගාන බලන්න 24 මේක දැන් ඔන්න නැවත මම කිව්වොත් DC රේඛාවට මීටර් 3ක් දුරින් කියන්නේ මේ රේඛාව සමාන්තර රේඛාව මීටර් දුරින් යනවා. අය ලම්බ කැඳලා ඉන්න ඕනේ එහෙම වෙන්නවා.
මේ දෙන්නට ලම්බ සමච්ඡේද ගන්න හම් වෙන තැන තමයි ඔය කියන විදිහට මොකද්ද? බල්බ් එක සිටවන්න ඕන. හරි. දැන් එහෙමනම් අපි ඊළඟට 24 වෙනි ගානට යමු. 24 වෙනි ගාන. 24 වෙනි ගාන බලන්න. PQ ඍජු පාරක්ද ඊට මීටර් 9ක් දුරින් පිහිටි x නම් ගසක්ද මෙම රූප සටහනේ දැක්වේ. x සිට මීටර් 4ක් දුරින්ද AB පාරේ සිට මීටර් 6ක් දුරින්ද පිහිටන ලක්ෂ දෙක හා ඒවායේ පිහිටීම ලබා ගන්නා ආකාරය පත පිළිබඳ දැනුම භාවිතයෙන් විස්තර කරන්න. කරන්න බලන්න නිර්මාණය. දැන් මේකේ මේ විදිහට PQ තියෙන්නේ. මේ මෙතන x ලක්ෂය. දැන් අනිත් බලන්න ඔය කියන එක කියන්නේ x නම් දසක්ද රූප සරණේ දෙන්නේ. x සිට මීටර් 4ක් දුරින්ද අනිත් ඩික්මන්ට් අදපු අය මට ෆොටෝ එකක් ගහලා දාන්න බලන්න. හරියට ඕක අඳින්න ඇදලා ටක් දාලා බලමු. ෆොටෝ එකක් ගහන්න බලන්න දාන්න. මේක තව ටිකක් එහායින් අපිට. දැන් ඔය කියන්නේ මේක. මේ කියන පාරට මීටර් 6ක් දුරින් කිව්ව ගමන් මෙයාට නියත රේඛාවක් අපිට ඉන්න ඕනේ මීටර් 6ක් දුරින්. අන්න මෙයාට සමාන්තර රේඛාවක් ඇඳලා මීටර් 6ක් දුරින්. දැන් AB PQ ට මීටර් 6ක් දුරින් හරි. එතන එක හරි දැන්. ඔන්න PQ කියන එකනට මීටර් 6ක් දුරින්. ඇයි දැන් මේ PQ ට මීටර් 6ක් දුර තියෙන්න ඕනේ. X කියන එකනට මීටර් 3ක් 4ක් දුරින්.
එහෙනම් අරය සෙන්ටිමීටර් 4ක් අරගෙන x කේන්ද්‍රය කරගෙන මෙන්න මෙහෙම ඡාපයක් යනවා. මේ ඡේදන වන තැන ඉඳලා දුර තමයි ඔය කියන්නේ මේ මෙතන මෙතෙන්ද මීටර් 4යි මෙතන මෙතෙන්ද මීටර් 4යි මෙතන මෙතෙන්ද මීටර් 6යි මේ මෙතන මෙතෙන්ද මීටර් 6යි මේ ඔන්න මෙතන මෙතෙන්ද මේ අදින මීටර් 6ම මෙතන තියෙනවා මීටර් 6ක් මෙතනත් බලන්න මේ මීටර් 6යි එහෙනම් ඒ ලක්ෂ දෙක තමයි මෙතනයි මෙතන මොකද්ද x කියන තැනට මීටර් 4කුත් දුරින් මෙතනලා මෙතෙන්ට 6කුත් දුරින් තියෙනවා x කියලා තියෙන තැනට මෙතනින් 4කින් දුර වෙනවා මෙතන ඉඳලා 6ක් දුර පුරින් තියෙනවා ඕක තමයි ඒකේ පද දල රූප සටහන අදින්න තියෙන්නේ මෙතන අපි ඕනනම් RS කියලා ලකුණු කරගමුකෝ මේක ටිකක් විස්තර කරත් කමක් නැහැ මේව ලියා PQ ට මීටර් 6ක් දුරින් PQ ට සමාන්තර ලෙස RS රේඛාව අඳින්න කියලා ගන්න ඕනේ නැත්නම් ඔයා පටලගන්න PQ ට මීටර් 6ක් දුරින් PQ ට සමාන්තර ලෙස RS රේඛාව අඳින්න අන්න මෙන්න මේ කරපු දේ තමයි මම ඔය කිව්වේ ඒක ලියා ගන්න. එතකොට ඔබ ඉන්පසුව අරය මීටර් 4ක් ගෙන x කේන්ද්‍රයේ වශයෙන් ගෙන RS ඡේදනය වන පරිදි ඡාපයක් අඳින්න ඕක තමයි ඔය කරේ. අරය සෙන්ටිමීටර් 4ක් අරගෙන මීටර් 4ක් අරගෙන x කේන්ද්‍රය කරගෙන ඡාපයක් ඇඳලා ඡාපයක් අඳින්න දැන් මේ පැත්තට අඳින්න වෙන්නේ නේද? ඒක මේ පැත්තට. ඒක අඳින්න වෙන්නේ අර පැත්තට. මෙහෙම. මේක තමයි හරියට. ඔය විදිහට. එතකොට මෙතන මෙතෙන්ටත් 4යි මෙතන මෙතෙන්ටත් 4යි ඈ මේ පැත්තට. නැත්තම් මෙහෙම ඇඳත් ප්‍රශ්නයක් නැහැ. මෙයානේ කේන්ද්‍රය කරගන්නේ. මෙයා කේන්ද්‍රය කරගෙන මීටර් 4ක් අරයව මෙන්න ඡාපේ මේ පැත්තට අදින්න තියෙන්නේ අර පැත්තට නෙමෙයි. එතකොට මෙතන මෙතෙන්ට දුරත් 4යි මෙතන මෙතෙන්ටත් දුරත් 4යි මෙතන මෙතෙන්ටත් 6යි මෙතන මෙතෙන්ටත් 6යි. අර ඡාපේ මේ පැත්තට
හරි නේද? ඊළඟ එකත් දැන් කරන්න 25 25 දැන් කරන්න 25 දෙන්න දී ඇති රූප සටහනේ QP සහ QR මගින් දැක්වෙන්නේ හිමක මායිමක රේඛා දෙක. එම රේඛා දෙකටම සමදුරින්ද QP සිට මීටර 6ක් දුරින්ද පිහිටනසේ ඉඩමක නේද? ඉඩම තුල කණුවක් සිටුවේ යුතුයි. රත පිළිබඳ දැනුම භාග තියෙන්නේ. හරි. කරන්න බලන්න. දී ඇති රූප සටහනේ 25 අන්න බලන්න. මෙහෙම රූප සටහන දීලා තියෙනවා. මෙයා P, මෙයා Q, මෙයා R. දී ඇති රූප සටහනේ QP සහ QR මගින් දැක්වෙන්නේ ඉඩමක මායිම් රේඛා දෙකකි. එම මායිම් රේඛා දෙකට සමදුරින්ද එම මායිම් රේඛා දෙකට සමදුරින් කියපු ගමන් මෙයාගේ කෝණ සමච්ඡේදය යන්නේ. ඔන්න රේඛා දෙකට සමදුරින් එක ඇත් සමදුරින්. QP සිට QP සිට QP කියන්නේ එතන දීලා තියෙන්නේ මෙන්න මේ PQ නේ PQ. සිට මීටර 6ක් දුරින්ද පිහිටනසේ ඉඩම තුල කණුවක් සිටුවේ යුතුයි. අත පිළිබඳ දැනුම භාවිතයෙන් දැන් මෙන්න මේ PQ කියන්නේ මෙයානේ අන්න ඒකේ ඉඳලා මීටර 6ක් දුරින් තියෙනවා මීටර 6ක් දුරින් දැන් එහෙනම් මොකද්ද කරන්න ඕනේ කියලා බලන්න මීටර 6ක් දුරින් ගන්න නම් මේ දැන් මේ රේඛාව මේ රේඛාවට මීටර 6ක් දුරින් කියන්නේ මේ මීටර 6ක් දුරින් එන්න ඕනේ මේ එහෙනම් මේ රේඛාවට මීටර 6ක් දුරින් එන්න නම් ඔන්න මීටර 6 අපි ලකුණු කරා මෙන්න මේ මීටර 6 PQ ට සමාන්තර රේඛාවක් මීටර 6ක් දුරින් මෙන්න මෙයාට සමාන්තර රේඛාව අරකට හරියට සමාන්තර රේඛාවක් මේ දෙන්න සමාන්තර රේඛාව ඇඳාම මෙයාට මීටර 6ක් දුරින් මේ මීටර 6ක් දුරින් මේ කෝණ සමච්ඡේදකයේ මත මෙතන මේකේ මුතරේ ලක්ෂිතී එක දවඩියක් මෙහෙට යනවා මෙතන මීටර 6ක් නේ මේ මෙතන තමයි ඔය කියන ලක්ෂ්‍ය තියෙන්නේ මේ බලන්න මෙතන මීටර 6යි මීටර 6යි මේ රේඛා දෙකටම සමදුරිනුත් මීටර ඕක තමයි හරි කෝණ සමච්ඡේදකයේ ඇඳලා PQ ට මීටර 6ක් දුරින් PQ රේඛාවට සමාන්තර රේඛාවක් අඳින්න එතකොට හරි ඒක අපි PQ නේ RS කියලා නම් කරගෙන මොකක් පොඩ්ඩක් ලියා ගමු. PQ සහ QR ට සමදුරින් පිහිටනවා නම් කෝණ සමච්ඡේදකය. PQ ට මීටර 6ක් දුරින් පිහිටනවා නම් PQ රේඛාවේ ඉඳලා මීටර 6ක් දුරින් එම රේඛාවට සමාන්තර රේඛාවක් අඳින්න. ඒ සමාන්තර රේඛාවයි කෝණ සමච්ඡේදකයයි හමු වන තැන තමයි ඔය කියන ලක්ෂ්‍ය. මේ අවස්ථා දෙකම නිරූපණය වෙන්න ඕනේ.
අදින්න බලන්න. හරි. මෙහෙම ලියාගමුකෝ පොඩ්ඩක්. මෙහෙම පළමුවෙන්ම PQR කෝණේ සමච්ඡේදකය නිර්මාණය කරන්න. PQR සමච්ඡේදකය නිර්මාණය කරන්න. PQR සමච්ඡේදකය නිර්මාණය කරන්න. ඉන්පසු PQ ට මීටර් 6ක් දුරින් PQ ට මීටර් 6ක් දුරින් PQ ට සමාන්තර ලෙස RS රේඛාව අඳින්න. RS රේඛාව අඳින්න. හරි. එහෙනම් මෙන්න මේ කියලා RS කියන එක අපි මෙතෙන් දාගමු. මේ කියන තැන තමයි කණුව පිටවන්න ඕනේ. බලන්න ඉතින් මේකේ ඇත්තටම මේ පත පිළිබඳව ගැටලුවක් දීපුවාම අවස්ථා දෙකක් දෙනවාමයි. ඒ අවස්ථා දෙකට අනුව එක නිර්මාණය කරනවා. ඒ නිර්මාණය අර මම කියලා දුන්න අවස්ථා හතරේ තමයි තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට මේ නිර්මාණය ලේසි පත ටිකක් අපහසු වෙනවා. ඕක පළවෙනි පේපර් එකේ ගැටලුවක් තමයි දෙන්නේ. ගොඩක් දුරට. මේ පත පිළිබඳ ඔය වගේ දල සටහනක් අදින්න. ඒක අනිවාර්යයෙන්ම විභාගෙට. ඉතින් ඒ නිසා මේ හොඳ මේ විභාග ගැටලු ටිකක් මම දාලා තියෙනවා. ඒවා ඔයගොල්ලෝ හදන්න ඕනේ. ඒකට ඒ දැනුම එනවා. බලන්න ඊට කලින් තව ගානක් තියෙනවා. ඒකත් හදලා ඉන්න විභාග ගැටලුවට කලින් 26 රූප සටහනේ දැක්වෙන AB රේඛාවට සෙන්ටිමීටර් 5ක් දුරින්ද B/C ලක්ෂවලට සම දුරින්ද ලක්ෂයක පිහිටීම ජ්‍යාමිතික නිර්මාණ ඇසුරින් ලබාගත හැකි ආකාරය අවශ්‍ය බිඳුම් සඳහන් කරමින් දල සටහනක අඳින්න. දැන් උත්සාහ කරලා බලන්න. දැන් මේ ආකාරයට ඒක තියෙන්නේ ඈ. එතන තියෙන්නේ A B C. A B C. අන්න කියනවා AB රේඛාවට සෙන්ටිමීටර් 5ක් දුරින් AB රේඛාවට සෙන්ටිමීටර් 5ක් දුරින් නම් මෙන්න මේ රේඛාවට 5ක් දුරින් මේ රේඛාවට ඉහළින් සහ පහළින් මොකක්ද? සමාන්තර රේඛා දෙකක්. මෙයාට සමාන්තර රේඛාවක්. අය මෙයාටත් සමාන්තර රේඛාවක්. මේ අතර දුර සෙන්ටිමීටර් 5යි. මේ අතර දුරත් සෙන්ටිමීටර් 5යි. අන්න ABට මීටර් 5ක් දුරින් ලක්ෂයේ චලනය වන ලක්ෂයේ පතේ. තේරුණාද?
දැන් BC ට B සහ C ට සමදුරින් B සහ C ට සමදුරින් කිව්වොත් මොකක්ද අදහස් කරන්නේ? B සහ C ට සමදුරින් කිව්වොත් BC රේඛාවේ ලම්බ සමච්ඡේදකය අපි එහෙම ඇඳමු. මේ රේඛාව සමාන්තර රේඛාව එහෙට යන්න ඕන. සමාන කොටස් දෙකකට බෙදුවා මෙහා අංශ ගන්නවා. එහෙනම් මෙන්න මේ කියන සමාන්තර රේඛාව ස්ථාන දෙකකදී ඡේදනය වෙනවා. මේ මෙතනයි මෙන්න මෙතන. ඕම ඔය කියන තැන් දෙක තමයි B සහ C ලක්ෂ වලට සමදුරින් පිටනවා. මෙතනත් ගත්තත් B සහ C ලක්ෂ වලට සමදුරින් පිටනවා. AB ට මීටර් 5ක් දුරින් පිටනවා. තේරුණා නේද? මේ බලන්න මේ ලක්ෂය කරනවා. මම මේවා අඳින්නේ නැහැ. මම මේ මෙච්චරයි ඔගේ දල රූප සටහන. මම පෙන්නන්නේ දැන් මේ මෙතන මෙතෙන්. සහ මේ මෙතෙන්. සමදුරින් පිටලා තියෙනවා. අන්න ඒ ඔය කියන ලක්ෂ්‍ය බලන්නකෝ මේ දෙන්නගේ ලම්බ සමච්ඡේදක ඇඳම මෙයාගේ ඉඳලා මෙතෙන්යි සමදුරින්. මේ බලන්නකෝ මේ මෙතන මෙතෙන් කීයද? 5යි සෙන්ටිමීටර්. දැක්කා. AB රේඛාවට 5ක් යුනිට් දුරින් B සහ C වලට සමදුරින්. මේකත් එහෙමයි නේ. මෙතන ඉඳලා මෙතෙන්ට රේඛාවක් ඇඳලා මෙතෙන්ටත් ඇඳුත් රේඛා දෙක සමානයි. ඊළඟට මෙයා තව මෙහෙට එනවනේ. මේ මෙතන ලබනකොට 5ක් දුරින්. දැක්ක. මෙතන ඉඳලා 5ක් දුරින් මේ දුරවල් දෙක සමානයි. ලක්ෂ දෙකක් තියෙනවා. මම එකක් මේ පිටුවා මෙතන මෙතෙන්ට දුරයි මෙතන මෙතෙන්ට දුරයි සමානයි. මෙතන මෙතෙන්ට 5යි. දැක්කද නේද? මේ ටික කරා කියන්නේ අය පත පිළිබඳ කිසිම ගැටලුවක් එන්නේ නැහැ කාට. ඔගොල්ලෝ මේකත් පෙන්වන්න. මෙතනලා මෙතෙන්ට පෙන්වන්න යන්න ඕනේ නැහැ. මේ මෙතනලා මෙතෙන්ට මේ දුරවල් ඇදලා පෙන්වන්න සමානව මෙතන මෙතෙන්ට මීටර් 5ක් තියෙන බව. ඒ වගේම මේ මෙතන ඉඳලා හරියට මෙතෙන්ට දුරවල් දෙකක් සමාන බව. එතන ඉඳලා මෙතෙන්ට මේ සෙන්ටිමීටර් 5ක් තියෙනවා. දැක්කද? හරි නේද? මේක තියාගන්න ඕනේද මේ නිර්මාණය කරපු විදිය? අවශ්‍යද? ඇහෙන්නේ මේක නිර්මාණය කරපු විදිය AB ට සෙන්ටිමීටර් 5ක් දුරින් සමාන්තර රේඛා දෙකක් නිර්මාණය කරා. ඉන්පසුව BC වල ලම්බ සමච්ඡේදකය නිර්මාණය කරන්න. එහෙම ලියාගන්න. AB ට සෙන්ටිමීටර් 5ක් දුරින් AB ට සමාන්තර රේඛා දෙකක් නිර්මාණය කරන්න. ඉන්පසුව BC ලම්බ සමච්ඡේදකය නිර්මාණය කරන්න. මේ දෙක කරපුවාම අර ලක්ෂ දෙක හොයාගන්න.
හරි. හරි. පසුගිය විභාග ගැටලු කීපයක් කියලා දෙන්නම්. ඔය ඔයගොල්ලෝ හදන්න. බලන්න 27 වෙනි ගාන O level 2008 පළවෙනි පේපර් එකට දීපු ගාන. Q සහ R අචල ලක්ෂ දෙකකි. PQR ත්‍රිකෝණයේ වර්ගඵලයේ නියත වන පරිදි P ලක්ෂය විචලනීය වේ. P ලක්ෂයේ පතේ කුමක්? දල රූප සටහනක් මගින් දක්වනවා. P සහ R අචල ලක්ෂ දෙකක්. එහෙමද? අචල ලක්ෂ දෙකක් කියන්නේ චලනීය වෙන්නේ නැහැ. ඊළඟට PQR ත්‍රිකෝණයේ වර්ගඵලයේ නියත වන පරිදි P ලක්ෂයේ විචලනය වේ. P ලක්ෂයේ පතය. එහෙමනම් මේකේ Q ලක්ෂයේ තියෙන්නේ මේ කොයයි. ඒකේ මේ ත්‍රිකෝණය හැදෙන ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන වෙන්න ඕනේ. එහෙනම් මේ රේඛාවට සමාන්තර රේඛාවක් ඇඳලා මේ සමාන්තර රේඛාව මත P ඕනෑම තැනක පිහිටන්න පුළුවන්. P නෙවෙයි Q නේ Q. අන්න මෙතන ඉඳලා මෙතෙන්ට රේඛාවක් ඇන්දොත් මේ වර්ගඵලයක් මේ මෙයාගේ වර්ගඵලයක් මේ කියන වර්ගඵලත් ඔක්කොම සමානයි. එකම ආධාරකයේ සහ එකම සමාන්තර රේඛා අතර පිහිට නිසා මේ බලන්න. මේ ත්‍රිකෝණයට ආධාරකයේ මෙයා ලම්බුස යාමයි. මේ ත්‍රිකෝණයටත් ආධාරකයේ මෙයා ලම්බුස යාමයි. මේ ත්‍රිකෝණයටත් ආධාරකයේ PR මයි ලම්බුස එකයි. දැක්කද? ලම්බුස එකම. මොකද? QR මෙතන QR ඈ. මේක තමයි QR මේ තමයි P මෙතනත් එන්න පුළුවන් මෙතනත් එන්න පුළුවන් දැක්කද? මෙතනත් මේ දුරවල් බලන්න මේ දුරවල් සමානයි. මේ දුරවල් සමාන වෙන්න නම් මේ QR කියන රේඛාවට සමාන්තර රේඛාව තුල P ලක්ෂයේ පිහිටන්න ඕනේ. ඒ P ලක්ෂයේ පිහිටුවාම මේ ත්‍රිකෝණයේ වර්ගඵල හැම වෙලේම සමානයි දැක්කද? අව P ලක්ෂයක් මෙහින් නම් මෙහින් මෙන්න R ලක්ෂය. ඔහොම මේ බලන්න PR මයි ඒකේ ආධාරකය ලම්බ උස යාමයි. එයත් මෙයාගේ වර්ගඵලය. දැක්කද? ඔන්න ඒක අනිත්. ඒකල මෙහෙම ලියන්න. QR ට නියත දුරකින් අදින ලද සමාන්තර රේඛාව මත P ලක්ෂය විචලනය වේ. නැත්නම් චලනය වේ. ඔන්න ඒක බලන්න ඒවත් හරි ලේසියි.
දැන් 28 වෙනි ගාන හදන්න. 28 වෙනි ගාන. බලන්න 28 කියන්නේ මොකක්ද? AB සහ A සහ B යනු එකිනෙකට මීටර් 10ක් දුරින් එකිනෙකට මීටර් 10ක් දුරින් පිහිටි ලක්ෂ දෙකකි. ජ්‍යාමිතික දැනුම භාවිතා කර Aට Bට සමදුරින් චලන වන ලක්ෂයේ පතේ. එම පතේ මත ඒ ලක්ෂයේ සිට සෙන්ටිමීටර් 7ක් දුරින් පිහිටි P සහ Q නම් ලක්ෂ දෙකේ පිහිටීමද ලබා ගන්නා ආකාරය මිනුම් සහිතව දක්වනවා. කරන්න බලන්න. ඒ ගානේ AB රේඛාව මෙන්න මේ විදිහට දීලා තියෙනවා එතන ඇඳ ගන්න එක ඈ එතන යනයි මෙන්න මෙහෙම මීටර් 10ක් දුරින් පිටිලා කොහොම තමයි දීලා තියෙන්නේ ඒ රේඛාව ඇඳ ගන්න ඒක තමයි දැන් අපි පතේ නිර්මාණය කරන්නේ ඈ ඒක ගාන ඉදිරියෙන් AB ඇඳ ගන්න දැන් ඔය කියන විදිහට ඔයාගේ පොතේ අඳින්න බලන්න දල රූප සටහන දැන් පළවෙනි එක කියන්නේ A ටයි B ටයි සමදුරින් පිහිටි ලක්ෂයේ පතේ කියන්නේ AB වල ලම්බ සමච්ඡේදකය. AB වල ලම්බ සමච්ඡේදකය. A ටයි B ටයි සමදුරින් පිහිටි ලක්ෂයේ පතේ කියන්නේ AB වල ලම්බ සමච්ඡේදකය අඳි. ඊළඟට අය කියනවා එම පතේ මත A ලක්ෂයට සෙන්ටිමීටර් 7ක් දුරින් පිහිටි P සහ Q නම් ලක්ෂ දෙක. හරි. එම පතේ මත A ටයි B ටයි මීටර් 7ක් දුරින්. අරය මීටර් 7ක් කරන් ඒ කේන්ද්‍රය කරගෙන මේ. මෙතන අරය සෙන්ටිමීටර් 7ක් කරන් ඒ කේන්ද්‍රය කරගෙන අදින්න ඡාපයක්. අන්න අරය සෙන්ටිමීටර් 7ක් අරගෙන ඒ කේන්ද්‍රී කරගෙන අඳින්න ඡාපය මෙන්න මෙතන ඉඳලා දුර මීටර් 7යි මෙතන ඉඳලා මෙතෙන්ට මීටර් 7යි මෙයා තමයි ඔය කියන ලක්ෂ දෙක අන්න ඇඳලා පිට එහෙම නැත්නම් මීටර 7ක් කරන් B කේන්ද්‍රය කරගෙන මෙහෙටත් අදින්න පුළුවන් ඈ. ඔය දෙකකින් ඕන එකක් ගන්න. ඔය ලක්ෂ දෙක තමයි ඔය කියන පිහිටීම් දෙක. මෙන්න 28. දැන් 29 වෙනි ගාන බලන්න. මෙන්න මේ හිස් තැන් පොරවන්න දීලා තියෙන්නේ 29. මෙන්න මෙහෙම එකක් ඇඳලා තියෙනවා. මෙයන් A
මෙයා A මෙතනලා මෙතෙන්ද මීටර් 15ක් ඇඳලා තියෙනවා. දැන් මේ බලන්න. හරියට මෙයා බැලුවොත් මෙයක් තියෙනම් මෙයාගේ කෝණ සමච්ඡේදකය තමයි මේ ඇඳලා. මෙතන මෙතෙන්ද මීටර් 15ක් දුරින් කියන්නේ වියත දුරක් මෙයාට සමාන්තර රේඛාවක් තමයි ඔය ඇඳලා. ඒක හිස්තැන් පුරවන්න. බලන්න හිස්තැන් පුරවනකොට දැන් කොහොමද තියෙන්නේ? මෙන්න AB සහ AC සරල රේඛා ඛණ්ඩ දෙකට සාපේක්ෂව P ලක්ෂයේ පිහිටීම ලබාගෙන ඇත්තේ AB සහ AC රේඛාවලට සමදුලින් අන්න ලබාගෙන ඇත්තේ AB සහ AC රේඛාවලට සමදුලින් ගමන් කරන ලක්ෂයේ මතය. එහෙනම් අර ඉස්තැනට එන්න ඕනේ මොකද්ද? එතන AB C AB සහ AC රේඛාව සමදුරින් ගමන් කරන ලක්ෂයේ පතයක්. මෙතන තමයි ඉස්තැනට එන්න ඕනේ මේ. AB සහ AC රේඛාවට සමදුරින් කියන එක තමයි ඉස්තැනට එන්නේ පළවෙනි ඉස්තැනට. ගමන් කරන ලක්ෂයේ පතයක් A සිට මේ මෙතන A සිට මේ මෙතන මීටර් 15ක් නේ. මේ AB ඉඳලම නෙවෙයි මෙතන B කියන එක අපි මෙන්න B කියලා මෙතෙන්ට ගන්න. නැත්නම් B ඉඳලා කියයි. A සිට මීටර් 15ක් කියන්නේ මෙතන ඉඳලා සමාන්තර වදින රේඛා. ලියන්න ඊළඟ ඉස්තර. A සිට මීටර් 15ක් දුරින් AB ට සමාන්තරව අඳිනලද රේඛාව. එතන මේ ඉස්තර මේ රේඛාවත් ගමන් කළ ලක්ෂයේ පතයක් ඡේදනයේ. ඔන්න එතන ඉස්තර පුරවන්න තියෙනවා. 30 වෙනි ගාන කරා. This වෙනි ගානට එන්න මෙන්න මේ විදියට ඒකේ දීලා තියෙනවා AB මෙතන C ලක්ෂයක් ඔන්න සමතල බිමක පිහිටි AB ඍතු ආරක් සහ පාරට මීටර 4ක් දුරින් වූ ගසක් පිහිටි C ස්ථානයක් රූපයේ දැක්වේ. පාරට මීටර 6ක් දුරින්ද ගසට මීටර 5ක් දුරින්ද වූ D ලක්ෂයක පිහිටීම සොයාගත හැකි ආකාරය රූප සටහනේ දල රූප සටහන අඳින්න ඕන. දැන් කියන්නේ AB පාරට මීටර 4ක් දුරින් වූ ගසක් පිහිටි C ස්ථානයේ රූපේ දැක්වේ. පාරට මීටර 6ක් දුරින්ද. දැන් ඇත්තටම මේ මෙතන මේ ගස මෙතන ඉඳලා මෙතෙන්ට මීටර 4යි. මේ පාරට මීටර 6ක් දුරින් කිව්වම මේ මෙයාට මීටර 6ක් දුරින් මෙයාට සමාන්තර රේඛාව.
ඔන්න මෙතන මෙතෙන් මීටර 6යි ඔන්න අදින් ඉස්සෙල්ලා ඒක මෙයා මීටර 4යි ඊට උඩින් සීලක්ෂය එන්න ඕනේ 6ක් දුරින් එහෙනම් ඔන්න AB ට 6ක් දුරින් හරි ගසට මීටර 5ක් දුරින් පාරට මීටර 6ක් දුරින්ද ගසට මීටර 5ක් දුරින්ද මෙන්න ගසට මීටර 5ක් දුරින් අරය මීටර 5ක් අරගෙන මෙයා කේන්ද්‍රයේ වශයෙන් අරගෙන අදින්න ඡාපය මේ අන්නේ ඡාපය අදින්න මෙන්න මෙතන තමයි ඔය කියන මේ මෙතනලා මෙතෙන්ද සෙන්ටිමීටර 5යි මෙතනලා මෙතෙන්ද සෙන්ටිමීටර 5යි පාරට මීටර 6යි පාරට මීටර 6යි මෙතන මීටර 6ක් නේ මෙතන ගත්තත් මෙතන මෙතෙන්ද ගත්තත් මීටර 6යි මෙතනත් මීටර 6යි මේ මෙයා ඉඳලා මෙතෙන්ද සෙන්ටිමීටර 5යි පාරේ ඉඳලා මෙතෙන්ද මීටර 6යි මේ තමයි ඔය කියන ලක්ෂණ මේ දර රූප සටහන ඕන්න ලියාගන්න මෙහෙම AB ට මීටර 6ක් දුරින් AB ට සමාන්තර රේඛාවක් නිර්මාණය කරන්න AB ට සමාන්තර රේඛාවක් නිර්මාණය කරන්න ඉන්පසු අරය සෙන්ටිමීටර 5ක් කේන්ද්‍රය සීදවන ලෙස සමාන්තර රේඛාව ඡේදනය වන පරිදි ඡාපයක් අඳින්න අන්න එතකොට ඔක්කොම විස්තර කරලා තියෙනවා AB ට මීටර 6ක් දුරින් AB ට සමාන්තර රේඛාවක් නිර්මාණය කරනවා. ඉන්පසු අරේ සෙන්ටිමීටර 5ක් ගෙන කේන්ද්‍රය C ලෙසගෙන ඡාපයක් අඳින්න ඕනේ සමාන්තර රේඛාව ඡේදනය වන පරිදි. අර සමාන්තර රේඛාව ඡේදනය වන තැන් දෙක තමයි ඔය කියන ලක්ෂ දෙක. දැන් අවස්ථා දෙකක් තියෙනවාමයි. හරි දැන් ඊළඟ එකත් මොන හොඳ එකක් බලමු මේ 10 වසරේදී 11 වසරේට පත නැහැ 11 වසරේට පත නැහැ 10 වසරේ දැන් මින් කරන්න ඕනේ ඔන්න විභාගයට බලන්න 31 මෙන්න මේ ආකාරයට රේඛා දෙක දීලා තිනවා B AC අන්න ඔක ඇදලා. දැන් බලමු කියන්නේ මොකක්ද? ඉඩමක AB සහ BC මායිම් දෙකක්
රූපේ දැක්වේ. මෙම මායිම් දෙකෙන් අඩුම වශයෙන් එක් මායිමකටවත් මීටර් 5ක් දුරින් සිටිනසේ සහ B මුල්ලට මීටර් 7ක් දුරින් සිටිනසේ ඉඩමේ ගසක් සිටුවේ යුතුව ඇත. අත පිළිබඳව ඔබගේ දැනුම භාවිතයෙන් ගස සිටුවිය හැකි ස්ථාන රූපේ දල සටහනක් ඇද පෙන්වන්න. රූපේ දැක්මෙන් මායිම් දෙකෙන් අඩුම වශයෙන් එක් මායිමකටවත් මීටර් 5ක් දුරින්. එහෙමනම් අහන්න. මේ මායිමටත් මීටර් 5ක් දුරින් මේ මායිමටත් 5ක් දුරින් අදින්නේ මොකක්ද? මෙයාට සමාන්තර රේඛාවක් ඇඳා මීටර් 5ක් දුරින්. ඔන්න එක මායිම. මෙයාට සමාන්තර රේඛාවක් ඇඳා මීටර් 5ක් දුරින්. එක මායිමකටවත් මීටර් 5ක් දුරින්. ABට සමාන්තර රේඛාවක් මීටර් 5ක් දුරින් අඳින්න BCට සමාන්තර රේඛාවක් මීටර් 5ක් දුරින් අඳින්න. ඉස්සල්ලාම ඒක කරලා ඉන්නකෝ. දැන් B කියන තැනට B කියන තැනට මීටර් 7ක් දුරින් B කියන තැනට මීටර් 7ක් දුරින් එහෙනම් අරය ගන්න කව කට්ටට මීටර් 7ක් ගන්න එපා දැන් කව කට්ට වලට. B කේන්ද්‍රය කරගෙන අරය මීටර් 7ක් වන අඳින්න වෘත්තයක්. මෙන්න වෘත්ත දෙක මෙතනක් ඡේදනය වෙනවා මෙතනක් ඡේදනය වෙනවා. මේ මෙතන ඉඳලා මෙතෙන්ද B මුල්ලේ ඉඳලා මෙතෙන්ද මීටර් 7යි. මේ B මුල්ලේ ඉඳලා මෙතෙන්ද මීටර් 7යි. මෙන්න ලක්ෂ දෙක. අදින්න දැන් අත පිළිබඳ හොඳම ගණන් ටික මේ විභාග ගැටලු. හරි. දැන් මේකේ ඕනනම් අපිට ලියාගත්තත් කමක් නැහැ. එහෙම ලියපු ABට මීටර් 5ක් දුරින් සහ BCට මීටර් 5ක් දුරින් සමාන්තර රේඛා දෙකක් නිර්මාණය කරන්න. සමාන්තර රේඛා දෙකක් නිර්මාණය කරන්න. ABට මීටර් 5ක් දුරින් හා BCට මීටර් 5ක් දුරින් සමාන්තර රේඛා දෙකක් නිර්මාණය කරන්න.
ඊට පස්සේ මොකද්ද? අරේ සෙන්ටිමීටර 7ක් ගෙන B කේන්ද්‍රයේ වශයෙන් ගෙන වෘත්තයක් නිර්මාණය කරන්න. B කේන්ද්‍රයේ වශයෙන්ද අරය මීටර් 7ක්ද ලෙසගෙන වෘත්තයක් නිර්මාණය කරන්න. වෘත්තයක් නිර්මාණය කරන්න. ඊළඟ එකත් අදින්න. හරි. දැන් ඊළඟ ටික ඕගොල්ලෝ කරන්න. දැන් ඕගොල්ලෝට ඒවා පුළුවන්. තේරුණාද? ඊටු තව ගණන් තියෙනවා 1යි 2යි 3යි 4ක් විතර තව තියෙනවා ඈ. ඒ හතරම ඕගොල්ලෝ ඉතින් තනියම හදන්න ඕනේ. ඔය හතරම තනියම කරන්න ඈ. දැන් මේ සෑහෙන මේ පද පිළිබඳ අවබෝධයක් ඉන්න ඕනේ. මොකද ඒකයි මම විභාගයට ටික දුන්නේ. ඒව බලනකොට ටිකක් වෙනස් ගණන් තියෙන්නේ. ඒ වුණාට අර පද හතර තුලමයි තියෙන්නේ. අපි දැන් අර නිර්මාණය කරන්න මම කියලා දුන්න පද හතරක් කියලා දුන්නනේ. ඒ පද හතර තුන මේ ටික තියෙනවා. අන්න හරි. දැන් එන්න අපේ 11 වෙනි අවස්ථාව නේද? ත්‍රිකෝණ නිර්මාණය කිරීම. හරි 11 වෙනි අවස්ථාව ත්‍රිකෝණ නිර්මාණය කිරීම. ඒ සඳහා අපි ගමු 37 වන ගැටලුව. 37 වන ගැටලුව. AB සමාන සෙන්ටිමීටර 6යි, BC සමාන සෙන්ටිමීටර 5.8යි, AC සමානයි සෙන්ටිමීටර 7ක් වන ABC ත්‍රිකෝණය නිර්මාණය කරන්න. පාද තුන දීලා තියෙනවා AB 6යි. අදින්න රේඛාව ගණ්ඩ රූලට සෙන්ටිමීටර 6ක්. පළවෙනියෙන් මේකනේ. රූලෙන් ගණ්ඩ සෙන්ටිමීටර 6ක් ආව කට්ටට අරගෙන මෙන්න ඡාපයක් ඇඳලා මෙයා අය මේ පැත්තට කියලා ඡාපය ඇඳලා. දැන් ආයි කියලා දෙන්න දෙයක් නැහැ. AB අපි ලකුණු කරා සෙන්ටිමීටර 6ක් ලකුණු කරා. අපි ওই විදිහට නිකම්ම රූල තියලා AB 6ක් ගන්නෙ නැහැ. ওই විදිහට රේඛාව නිර්මාණය කරා. ඊළඟට කියන්නේ BC 5.8ක්. BC 5.8ක්. අන්න දැන් රූලට ගන්න 5.8ක්. පොඩි දෙකක් 5.8ක්. BC කියන්නේ නේද? BC 5.8ක්. B කේන්ද්‍රය කරගෙන 5.8ක් කරන් B කේන්ද්‍රය කරලා අන්න ඡාපයක් අදින්න. 5.8 අරන් B කේන්ද්‍රය කරලා අදින්න ඡාප. ඊළඟට කියන්නේ මේ AC 7යි. ගන්න AC 7ක්. ඒ ලක්ෂයේ ඉඳලා මේ ඡාපේ ඡේදනය කරා. මෙන්න මෙතන C ලක්ෂය, මෙයා AC, මෙයා BC. මෙයා 7යි, මෙයා 5.8. අන්න ABC ත්‍රිකෝණය නිර්මාණය වෙනවා. පාද තුනක් දන්නවා නම් ත්‍රිකෝණයක් නිර්මාණය කළ හැකියි.
හරි නේද? හරි. ඊළඟ ගාන කරන්න. ඊළඟ ගාන PQ 7යි Q කෝණය 105යි QR සෙන්ටිමීටර් 6ක් අන්න ගන්න PQ 7ක් අඳින්න නිර්මාණය කරන්න PQ රේඛාව 7යි ඇඳ රේඛාවක් ගත්ත කව කට්ටට 7ක් නේ ගත්ත කව කට්ටට සෙන්ටිමීටර් 7ක් දැන් ඉතින් ඔයගොල්ලෝ අර දන්නවා ඇඳ ඡාපයක් මෙයායි කේන්ද්‍රය කරගෙන ඇඳ PQ 7යි ආදින්න හැමෝම PQ 7 VQ 7ක් ඇඳ Q කෝණය 105යි මෙන්න මෙතනදී Q කෝණය 105ක් ඉන්න ඕනේ බලන්න Q කෝණය 105ක් ගන්න ඒ Q කෝණය 100 පාද 70 පාද තියෙන්නේ බලන්න එකසිය පහක් නේද දැන් මෙන්න මෙතනදී 105 කෝණයක් අදින්න ඕනේ 105 කෝණයක් අදින්නට කියලා දුන්නා ඈ මෙන්න ගත්ත අපි 180 ඒ අරය වෙනස් කරන්න නැතුව මෙන්න මෙතන 160යි මෙතනත් තව 60යි 60 ඒවා දෙකක් මේ 60 ඒවා දෙකේ ඉඳලා සමච්ඡේදකයක් ඇන්දෝ මෙන්න මේ කෝණය අංශක 90යි මේ කෝණය. එතකොට මේ 62ට බෙදුවින්දා මෙතනලා මෙතෙන්ට 30ක් මෙතනලා මෙතෙන්ට 30ක් තියෙනවා. මේ 30න් එකක් සමච්ඡේදනය කරොත් 15යි 90යි 15යි 105යි. එහෙනම් මෙන්න මෙතන කව කට්ට තුඩයි මෙතන කව කට්ට තුඩයි කියලා මෙතන තියලා ඡාපයයි මෙතන ඉඳලා ඡාපයයි සමච්ඡේදනය වෙනවා මේ මෙයා යාත්‍රා මේ කෝණය තමයි අංශක 105 දැන් ඕවා අඳින්නට කලින් කියලා දුන්නා අන්න 105 කෝණය අඳින්න හැමෝම අඳින්න හරි දැන් QR 6යි එහෙනම් කව කට්ටට ගන්න සෙන්ටිමීටර් 6ක් ගත්තා Q ලක්ෂයේ කේන්ද්‍රය කරගෙන අදින්න තාක් මේ තමයි R BP R යක් මෙයා හයි ඔන්න ඒ කෝණය
ඊළඟ එකත් අපි කරමු. තවත් ත්‍රිකෝණයක් තියෙනවා නිර්මාණය කරන්න බලන්න. ඊළඟ සතියේටත් සෙනසුරාදා නෙවෙයි පන්තිය ඊළඟ සතියේ විතරක් ඈ ප්‍රාස්පීඩ මම කියන්නේ ඊට පස්සේ ඉඳලා ආපහු සෙනසුරාදා තියෙනවා. xy 7.2 හරි දැන් ඡාප දෙක ගියවුවා 7.2ක් ආවකට තරම් xy 7.2 y කෝණය 90යි z කෝණය 45යි y කෝණය 90යි x y z කෝණය 90යි එතන එන්න ඕනේ මෙහෙමයි x z y කෝණය 90යි හදාගන්න මෙහෙම x z y කෝණය 90යි කියලා හදාගන්න එතන පොඩ්ඩක් වැරදිලා තියෙන්නේ x z y 90යි හදාගන්න x z y 90 වෙන්න ඕනේ මෙතනදී 90ක් නෙවෙයි මෙතනදී 90ක් ඒකටත් මම කියලා දීලා තියෙනවා මොකක්ද මෙතනදී 90ක් අදින්න නම් මෙයාගේ ලම්බ සමච්ඡේදකයේ ඉස්සල්ලා අපි x කේන්ද්‍රය කරලා මෙයාගේ දුරට භාගයට වඩා වැඩි දුරක් අරයා නම් පහළට ඡාපයයි ඉහළට ඡාපයයි ඒක වෙනස් කරන්න නැතුව y කේන්ද්‍රය කරලා අර දෙක යා ගන්න ඡාපය අදින්න ලම්බකයි සමච්ඡේදකයක් වෙයි මෙයා ඌලිස නම් අදින්න ලම්බ සමච්ඡේදකේ අර්ධ වෘත්තයක් මත කෝණය 90යි කියන එක O කේන්ද්‍රය කරගෙන x අරය වශයෙන්ගෙන O කේන්ද්‍රය කරගෙන අන්න OX අරය වශයෙන් ගන්න. කවකට තුල තියන්න O වල පැන්සල් තුල තියන්න x වල අදින්න වෘත්තයක්. xy නිෂ්කම්පය වන වෘත්තය අදින්න. xy නිෂ්කම්පය වන වෘත්තය අදින්න. O කේන්ද්‍රය වශයෙන්ගෙන OX අරය වශයෙන් අරගෙන අදින්න මේ වෘත්තය OX නිෂ්කම්පයක් වේ. දැන් x කෝණය අංශක 45 මෙතන ඉඳලා 90ක් ඇඳා මේ මෙතන ඡාපයෙන් දැන් 90යි. ඔය 90 මේ මෙතන ලක්ෂයයි මෙතන ලක්ෂයයි කියලා සමච්ඡේදනය කරා. කැමති දුරක් අරය අරන් මෙතන තියලා ඡාපයයි මෙතන තියලා ඡාපයයි. අන්න අංශක 45 මේවා දැන් කියලා දෙන්නේ නැහැ. වෙන වෙනම කියලා දුන්නා මේ කෝණය 45යි. මෙන්න මෙතන තමයි සෙට් ලක්ෂය මෙයත් එක්ක යා කරන්න හරියට අංශක 90 නිකන් මේ අර්ධ වෘත්තයක් මත කෝණයෙන් තමයි ඒක හැදෙන්නේ. අංශක 45 කෝණය ඇඳලා යා කරන්න. එතකොට මේ වෘත්තේ කොහේ හරි ඡේද වෙනව නේද? එයා තමයි සෙට් ලක්ෂය. යා කරන්න වයිත් එක්ක. නිකම් අංශක 90 හැදෙනව බලන්න. හරි නේද? හරි එහෙමනම් අපි ඊළඟ සතියේ අපි ඊතුරු කොටස බලමු ඊළඟ සතියේට සෙනසුරාදා නෙවෙයි බ්‍රහස්පතින්දා 7:00ට පටන් ගන්නවා ඊළඟ සතියේට විතරක් ඊට පස්සේ සතිය ඉඳලා නැවත අපි සෙනසුරාදාට එමු මේ සතියේ මම ඒ ටික ඇතුළත අර වෘත්තයක කෝණ සහ වෘත්තයේ ජාය ඒකේ රෙකෝඩින් එක වෙනවා ඒවා අර මේ අපි කලින් කරා සංඛ්‍යාත ව්‍යාප්තිය ඒ පොතේම ලියාගෙන කරන්න. හරිද? මම මේක ඊළඟට එනවා. එහෙනම් අපි ඊළඟ ක්ලාස් එකේ ගමු.